අපි අද දවසේදී මේ සූදානම් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ සද්ධර්මයට අනුව ජීවිතය ගොඩනගා ගන්න, ජීවිතේ පවත්වන්නට උත්සාහ කරන්නටයි අද දවසේ මේ හැම කෙනාම මේ ස්ථානට සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරන්නේ. සද්ධර්මයේ සඳහන් වෙන ඒ බුදු වදන් වලට අනුව, බුදු අවවාද වලට අනුව ජීවිතයේ දේශ බැලුවම පේන්නේ අපි ඕනම දෙයක් කරලා පසුව තමයි පසුතැවෙන්නේ. අපි ඕන ක්‍රියාවක් කරනවා, ඒකෙන් පසුතැවීම ඉන්නේ පස්සේ. අපිට ඒක කරද්දී ඒ ක්‍රියාව වරදක් කියලා නොපෙනුණු නිසා අපිට විපාක සිතකුත් දඬුවම වෙනම දෙකක් ඉතුරුනවා. සිතෙන් විපාකේ වෙනම අනාගතේ කොයි වෙලෙන්ද දන්නේ ඒක කර්මපතේ වෙනමත් සකස් වෙනවා. දැන් අපි අන්න මේ පසුව ආපු අපේ මේ කරපු වැඩේ වැරදි කියලා Taman තුළ ඉපදුනේ ඥානයක්. ඒ ඥානය අපිට පසු වෙන නිසා මේකෙන් වැඩක් ගන්න බැරි වුණේ. අපි දැන් උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ දේශනා කර යන්නේ එක මේ සංස්කාර ධර්මයන් සකස් වෙන සිතුවිලි භාවිතා කරද්දී බොහොම අවබෝධයෙන් දැනීමෙන් පරිහරණය කරන්න භාවිතා කරන්න කියන්නයි බුදුන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. සත්‍යඥයාගේ ස්වභාවය තමයි හිතට එන ඕනම දෙයක් ක්‍රියාත්මක කරන එක. ඒකේ ස්වභාවය තමයි ක්‍රියාත්මක කළ ටිකකින් විපාක වෙන්නේ. ක්‍රියාත්මක කරද්දී මෙහි වරද දකින්න කිසිම කෙනෙකු හිතක දිනුවක් නැහැ. දිනුවක් ලැබෙන්නේ මේ වගේ දහමක් අහලා කාලාන්තරයක් ගියාම. එතකොට දැන් අපි දැන් පව් කරන්න එපා කියෝ බුද්ධ ශ්‍රී මුඛ දේශනාව බුදුන් වහන්සේ වදාළ සත්‍යධර්මය අපි ශ්‍රවණය කරලා අපි හිතන්නේ අපි පව් කරනවා සිතින්, කයින්, වචනෙන්. අපි සිතින් පව් කරනවා ඒක හිතන්න අපිට බෑ. බාහිරින් කරන පව නවත්තන්න අපිට යම් වෙලාවල් වලට පේනවා. මේක වැරදි. සමාජ ඉස්සරහා මම මේක කරන එක හොඳ නෑ. හරි මොන හරි ක්‍රමයකට බාහිරයක් පාලනය වෙනවා අපි තුල. බාහිරේ තියෙන විනය අපි තුල හැදෙන්නේ මේ විදිහට. එක්ක තැනේ හැටියට මට මේක කරන්න හොඳ නැති නිසා හරි මේ ක්‍රියාව වුණ නවත්තනවා. කරොත් වෙන විපාකේ නවතිනවා. කයින් ක්‍රියාව කරොත් මේ විපාකේ අයිති වෙන්නේ. ඒක නිසා කයින් නොකර සිටිද්දී විපාක සිතක් අහෝසි වෙනවා. නමුත් සිතින් කරන එක අතිශය බරපතලයි. කයින් පව් කරපු අපි දන්නවා කය යොදාගෙන පව් කරපු මුගලන් හාමුදුරුවෝ පෙර භවයේ කරලා ඒ කර්ම විපාකේ තියෙද්දී කර්මෙ එද්දී ඒ වගේ චක්කුපාල හාමුදුරුවෝ කර්මෙ තුල ජීවිතේ පැවැත්තුවා. විපාක වෙනම එනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්පූර්ණ ඉවර වෙන්නේ නැහැ. පුරුදු වෙච්ච හුරුව දිගට කෙනෙකු තුල පවතී. ඒ සිතුවිල්ලක් විදියට එන්නේ. අපිට ඕනම දෙයක් එන්නේ පුහුණු වෙච්ච දෙයක් සසල කරපු වරදක් සිතුවිල්ලක් විදියට. ශරීර කාය ක්‍රියාකාරීත්වයක් විදියට එන්නේ. වචනවල ප්‍රකාශනයක් විදියට එන්නේ. අතු හොල්ලද්දී බුදුහාමුදුරුවෝ පෙර භවයේ වදුරෙක් කියලා කිව්ව කාය ක්‍රියාව දිහා. නේද? ඔහුගේ කාය ක්‍රියාත්මක කරන්නේ ඔහුටවත් නොදැනෙන්න පෙර භවයේ හුරුව. ඉරියන්දේ ඔහුටත් නොදැනෙන්න පෙර භවයේ පණුව වෙච්ච පුරුද්ද. ඒක බල්ලා කිරිබත් විතරක් කන්නේ පෙර භවයේ මිනිස්සෙක් වෙලා හිටපු පුරුද්ද. තොදෙය වෙලා හිටපු පුරුද්ද. ඉතින් මේ විදිහට බැලුවාම මේක අමුතු තැනක් නෙවෙයි. මනුස්සාත්මය කියලා අපි විශේෂ කරගන්න දෙයක් නෑ. මොකද පෙර කර්මපත ටික වැඩ කරනවා. අපිට පෙර අතීත හුරුව මේ දැනුත් වැඩ කරනවා. දැන් ඉතින් අතීතයක් අපිට මිදෙන්න දෙයක් නෑනේ. අතීතයක් නැත්තම් අතීතින් ඉඳලා අපි සසරට ආපු දවසේ ඉඳලා ක්‍රියාකාරීත්වයන් කරලා බාහිරේ එක්ක ගැටිලා බාහිරේ කැලිලා හුරු කරපු හුරුව දැනුත් සිතුවිලි ස්වභාවයෙන්, කාය ක්‍රියාකාරීත්වයන් ස්වභාවයෙන්, වචනවල ස්වභාවයෙන් උපදී. ඒ ගැන අවධානයෙන් ඉන්න කෙනාට පමණයි මේක පේන්නේ. නැතුව පේන්නේ නෑ. කිසිම කෙනෙකුට එහෙම දැනෙන්නේ නෑ. මේ දහම කල්ප 100ක් ඇහුවත් ඒ අවධානය මේ හැදෙන්නේ නැත්නම් කිසි කෙනෙකුට එහෙම එකක් පේන්නේ නෑ. එයා ඒක දහම දන්නවා. කටපාඩම් කරගෙන ඉන්නවා. මේක එහෙම එකක් නෙවෙයි. පාඩම් කරාට කමක් නැහැ. ඒක වරදක් නැහැ. හැබැයි පාඩම් කරන්න දීපු දහමක් නෙවෙයි. ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතේ වෙනස් කරගන්න දුන්නා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ සීමාවක් පනවන්නේ. සබ්බපාපස්සා කරනවා කියලා මේක භාවිතා කරන්න පවු නොකර ඉන්න එපා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පවු කරන්න එපා කියලා සබ්බපාපස්සා කරනවා. අපවුරු නොකර ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි එහෙම කියන්න හේතුව තමයි මේ දේශනා කරන අර්ථය තමයි අපි පව් කරන අය නිසා. අපි මතක තබා ගන්න තියෙන්නේ අපි සියලු දෙනා මේ තුන් දොරෙන් එක්ක තුන් බලෙන්ම එක්ක දෙබලකින් එක්ක එක බලකින් පව් කරනවා. ඔය දෙපලින් බේරුණත් මනසින් බේරෙන්න, සිතින් බේරෙන්න නම් බෑ. කිසිදු කෙනෙකුට මේ බේරෙන්න පුළුවන්
දහම අහලා පුදුම සසර බයක් උපදවපු කෙනෙකුට පමණයි. නැතුව මේක එහෙම ලේසියෙන් පුළුවන් වෙන්නේ නැහැ. අපිට වැඩක් පව කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසලයේ උපදව ගන්න. අපිට කුසල නැහැ. උපසම්පදනය කරනවා කියන්නේ උපසම්පාදනය කරනවා කියන්නේ උපදව ගන්න. කුසල් සිත් නෙවෙයි අපිට එන්නේ. අපිට එන්නේ අකුසල් සිත්. අපිට එන හැම සිතකම සියුම්ම හෝ රළුව හෝ මහා පරිමාණෙන් හෝ පේන්න හෝ නොපෙනෙන්න හෝ දැනෙන්න හෝ නොදැනෙන්න හෝ ඉන්නේ රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූල. ඒවත් සියුම්ම හරි මේ සිතක ගෑවිලා තියෙන. සිතක් නම් රාග, ద్వේෂ, මෝහ. සිත සංස්කාරයක් ඒක දුක කියලා දේ තීරණය දෙන්න කියලා තියෙද්දි අපි මේ සිත පොට්ටක් හරි අසුරු කරනවා කියන්නේ ඒ ප්‍රමාණයට සසරට සම්බන්ධයි. ඒක අපි කවදා හරි දවසක මේ ඔක්කොගෙම විශ්ී යුතුයි. අපි ඒක ඉලක්ක කරගෙන යන පිරිසක්. දැන් අපි හිතනවා අපිට මේ වගේ පෞල් වටපිටාවක් මේ වගේ සමාජ වටපිටාවක් ලැබිලා කොහොමද මේව කරන්නේ? ඔය කර්මෙට ලැබිච්ච. මේ ඔක්කොම අපිට ලැබුණේ කර්මෙට. කර්ම ගෙවන්න පව් කරන්න. දැන් අපි බැහැ කියලා කරන්නේ පව්නේ එහෙනම්. දැන් අද පොඩ්ඩක් අවබෝධ කරගන්න මේ කියන එකේ ටිකක් ගැඹුරු අර්ථයකින් මම කතා කරන්නේ අද. අපි දැන් එහෙනම් ක්‍රියාත්මක වෙනවා කියන්නේ අපිට අතහරින්න බෑ. අතහරින්න බෑ කියන්නේ බුද්ධ දේශනාවේ අපි පිළිහිටන්නේ නැහැ. නේද? අපි සිතින් රූපයක් අල්ලනවා කියන්නේ. සිතවිල්ලක් පහළ වුණාම ඒ සිතවිල්ල තුළ තියෙන ඒකට ඇලෙන ස්වභාවය, තණ්හා ස්වභාවය. ඒ සිතවිල්ල නිසා හැදුණු සිත කය වචනේ කාමයෙන් නිර්මාණය කරපු මේ සිත කය වචනය මම කියලා ගන්නෙ නොදන්නකම. බුදුන් වහන්සේ දේශනා කරන මේක අනාත්මයි කියලා. මේ සංස්කාරය අනාත්මයි, මේ සකස් වීම අනාත්මයි. අපි අනාත්මයි කියලා දකින්නේ නැහැ කියන්නේ අපිට තාම බුදු වදන් පොඩ්ඩක්වත් භාවිතේ නැත. මේ සංස්කාර අනිත්‍යයි. දකින්න කිව්වේ මේක අනිත්‍ය වෙන දෙයක්. මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. මේක ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඇය ගණන් හරි සති ගණන් හරි මේ සංස්කාර නැවත නැවත ඉපදී නැති වෙන්නේ. මොහොතේ ඉපදිලා මොහොත නැති වෙනවා. ඒක අපිට අහුවෙන එකක් නෑ. ඒක හුඟක් මහා කලක් කියයි. අපි ඒක හිතුවා කියලා ඒක මෙහෙම වෙනවා කියලා හිතුවා කියලා දහම ඉන්න කෙනෙක් නෙවෙයි. එයා කෙලෙස් ඇසුරු කර කර දිට්ඨියක ඉඳගෙන මාන්නේ හදාගෙන හිටිය කියලා දහම ඉන්න කෙනෙක් වෙන්නේ නැහැ. දහම ඉන්න කෙනා එයා දකින මේ සංස්කාර ධර්ම දකින අනිත්‍ය දකින එයා. දකින්නකොට එහෙම කාලයක් දැක හිටියනම් වෙනස රාග දේශ මොහ නැහැ. එයා අනුන්ගේ දිහා බලන්නේ එයා ගලවන්න මිසක් එයාගේ මුක් ගන්න බලන කෙනෙක් නෙවෙයි. තියෙන ඒවත් අතහරින කෙනෙක්. සම්මත වශයෙන්. මේකින් එහාට මම කතා කරන්නේ නැහැ. ඒ පැත්ත වහලා මම ඉදිරියට කතා කරලා යන්නම්. ගොඩක් තියෙන දහම අපි දැනගත යුතුයි. එතකොට පින්වතුනි දැන් අපිට බුදුහාමුදුරුවෝ පණවන පව් කරන්න එපා. එතකොට අපි පව් කරලා තියෙන්නේ සමැරෙන වෙලාවේ දූ කරපු පව් මොකද්ද? ගෙබ්බ වෙන්නේ. මොකද කරපු පව්? දැන් පවක් කරලා සිතේ. සිතෙන් පව් කර මොකද්ද? ඔය අනුසතු දෙය ගන්නවා. මොකක්ද අනුසතු? මානසතු දෙයක්ද සිතුවිලි? සිතුවිල්ල මට අයිතිද? මම කියන්නේ කාටද? කයද සිතද වචනේද? කය සතර මහා ධාතුන්ගේ උපාදාය රූපය. කයත් සතර මහා ධාතුන්ගෙන් හැදුවා. මේ ලෝකේ සියලු රූප උපාදාන වස්තු මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච උපාදාය රූප. එතකොට දැන් කය මම වෙනවද? අන්නේ නුවණ නැති නිසා තමයි මම මේ සංස්කාර ඇසුරු කරන්නේ. නේද? දැන් දූ අවසාන මොහොතේ එන්නේ අම්මා. අම්මා කියන්නේ මොකද්ද? රූපයක්. අපිට තේරෙන වචනිකව සිතුවිල්ල, සංකල්පයක්, මතකයක්. නේද? ඒතර අම්මා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. අනිත්‍ය ධර්මතාවක පහළ වීම. දැන් මේක ඇසුරු කරනවා කියන්නේ මොකද්ද වෙන්නේ අපිට? බුදුහාමුදුරේ එපා කිව්වේ අපි භාවිතා නොකරන කෙනෙක්. ඒ කියන්නේ අපි ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනෙක්. එහෙනම් දුවට උනේ මොකද්ද? අම්මා මතක් වුණා කියන්නේ දුවට සසරට බැඳෙන්න හේතුවක් හැදුනා. සහේතුක මේ සිත. අම්මා කියන්නේ සහේතුක සිත. දුව ඒකට ඇලෙනවා. ඒ කියන්නේ අම්මා ගැන හිතනවා කියන්නේ දුව භවයට වැටෙනවා. දැන් බුදුහාමුදුරේ එපා කියපු දේ කරපු හැටි මම මේ උපමාවෙන් කියන්නේ. එතකොට රූපෙට ඇලෙන තැනම තියෙන කුමක්ද? භවය. ඒකට තමයි රූප භවය කියන්නේ රූපය. කාම කියන්නේ රූපය ඇසුරු කරන එක කාම භවය. අරූප භවය කියන්නේ එයාට ඇසුරු කරන්නේ මොකක්ද කියලා භෞතිකව පෙන්වන්නේ මේ මොහොතේ නැහැ. මොනස අරූපයි. මේ තුන් ලෝකී කියන්නේ විඥාණයට පංච උපාදාන ස්කන්ධයටමයි තුන් ලෝක කියලා කියන්නේ. එතකොට දුව එහෙම මොකුත් දන්නේ නැහැ. දන්නේ නැති නිසා කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව නිසා මොකද උනේ? සංස්කාරය ඇසුරු කරනවා. සංස්කාරය නිට්ටය කොට ගත්තා. තියෙන දෙයක් විදිහට ඇසුරු කරනවා කියන්නේ පින්තුනේ නිට්ටය සංඥාව භාවිතා කරනවා. බුදුහාමුදුරු පෙන්නන්නේ මේක අනිත්‍යයි කියලා. මේක නැති වෙන දෙයක් කියලා. එතකොට එයා හිතන්නේ මෙහෙම දුවේ අම්මා කෙනෙක් ඉන්නෝ කියලා. දැන් එයාගේ හිතේ ආපු රූපේ අම්මා කෙනෙක් ඉන්නෝ කියලා දෘෂ්ටියකට වැටුණා. දිට්ඨියකටත් වැටුණා.
දහම දිට්ඨිච අනුපගම්ම. එතකොට දිට්ඨියකට එනවා කියන්නේ රූපය අසුරු කරනවා. රූපය අසුරු කරන කියන්නේ උපාදාන ස්කන්ධය අසුරු කරනවා. ඇතුලේ හැදුණු රූප වේදනා සංඥා සංකාර විඥාන පහම අසුරු කරනවා. එන අවිද්‍යාව කියන්නේ මොකද? උපාදාන ස්කන්ධය පිළිබඳ නොදැනීමම අවිද්‍යාව. ඒතකොට අම්මා ගැන හිතනවා කියන්නේ මොකද්ද? සසරට වැටිලි ඉවරයි. මේ කය නැති වෙනකොට භවයට වැටුණා. භවයේ කොතන උපන්නද කියන කයි අදාළ නැහැ අපට. භවයට වැටෙන හැටි කියන්නේ ඉපදුනේ අම්මා ඉන්න අසල. දැන් අම්මා කෙනෙක් දින්නේ ගැරඩියෙත්. දැන් අම්මා කෙනෙක් වෙන්න කොහොමද? ඒ අම්මා හිතපු රූපයට අනුව රූපකය ලැබිලි ඉවරයි. මෙයා හිතපු දෙයට අනුව මෙයාට රූපකය ලැබුණා. ගෙබ්බේ. එතකොට පින්වතුනි රූපය අසුරුගේ බණ හිතින් ගැලවෙන්න බෑ කාට. ඔබ කයින් අම්මගෙන් ගැලවිලා අම්මා ඊට ඉස්සෙල්ලා මැරිලා. ඊට වසරකට එහා යාගේ අම්මා මැරිලා. දැන් අම්මගේ වෙන් වෙලා ඉන්නේ මෙයා. නම වෙන් වුණාට උන්නතන තමයි අපි සිත පිරිසිදු කරන්න කිව්වේ. අන්තිමට කියන සචිත්ත පරිවර්තන සිත සුද්ධ කරන්න. එහෙනම් රූපෙට ඇලෙනවා කියන්නේ රූප නිසා රාගය, රූප නිසා කාමය, රූප නිසා තණ්හාව. නේද? රූප නිසා විපාක සිත් ඔක්කොම එකතු කරගත්තා. දුව රූපය දැන් මොනවද කරේ? ඒ රූපය දැන් ඒ දුව මොනවද කරේ? විපාක සිත් ටිකක් එකතු කරා. හරිද? කාමය හදාගත්තා, තණ්හාව හදාගත්තා, උපාදානය හදාගත්තා, ආයතන සංයෝජනය හදාගත්තා. මුළු සමස්ත පාප ධර්ම ඔක්කොම ඒ රූපේ හදාගත්තා. හීනකින්වත් හිතනවද බුදුන් වහන්සේ නෝ පහළ නුනන මේවා පව් කියලා? ජම්බුකා ජීවක පෙර භවයේ අවීචි මහ නිරේ හිටියා. පසේ බුදුවරයෙකුට අසුචි කාපන් කියලා ඒ නිසා යාට කන්න පුළුවන් අසුචි විතරයි. අනුන්ට කිව්වක Tamanට ආවා. ප්‍රශ්නේ එතන තියෙන්නේ. කර්මය එයානේ අල්ලගත්තේ කෙනාට කර්මයයි තියෙන්නේ. ඉතින් අම්මා අල්ලගත්තම අම්මා පස්සේ යන කර්මයයි තියෙන්නේ දුවට. දැන් අම්මා දැන් ආයිති නෑ. දැන් අම්මා ගැරන්ටි. දැන් අම්මෙක් නෙවෙයි. රූපයක් අල්ලගත්තොත් වෙන විපාකේ. හරියට අහුවලා මේ ටික ඇටි හරියට ඇහුවේ නාට තේරුණා. එච්චර අහන්න දෙයක්වත් නෑ. වචන දෙකයි අහන්න තියෙන්නේ. මේ රූපේ අනර්ථය මං කියලා ඉවරයි. රූපෙ මිදෙන්න කිව්වේ. මොන රූපෙන්ද? ඇතුලේ හටගන්න රූපේ බාහිර රූපෙන් නෑ උත. බාහිරේ තියෙන රූප ඇසට රූප පමණයි. බාහිරේ මේ අම්මා කියන ප්‍රකාශන මාර්ගයක් විතරයි. ඒ ඔක්කොම ඇතුලේ හටගන්න දෙයක් විතරයි. මොන දැන් පැටලුණා. මහා ප්‍රශ්න නේද? ඔබ එළියේ ඉන්න අම්මා දිහා බලාගෙන මේ ඉන්නේ අම්මා කියලා කියන ඔබට ආවේ සංකල්පයක් විතරයි. එළියේ තියෙන කොච්චර තර්ක කරත් ඇසත් එක්ක ගැටෙන රූපයක් විතරයි. අපිට මෙහෙම හිතන්න බැරි අපේ එහෙම දියුණු මනසක් නැති නිසා අපිට එහෙම හිතෙන්නේ නැහැ. බුදු වදනක් අපිට ගලප ගන්න කොච්චර බලයක් අවශ්‍යද? එතකොට බුදුහාමුදුරන්ගේ හිටපු කෝකාලිකල බුදුන් වහන්සේ සරණ යන්න බිදක්වත් සම්මාදම් වෙලා නැහැ. සරියුත් හාමුදුරුවෝ අඩුපාඩු හෙව්වා කියන්නේ මුගලන් හාමුදුරුවෝ අඩුපාඩු හෙව්වා කියන්නේ කෝකාලික කරලා තියෙන්නේ පව ඇසුරු කරේ. ඒ මොනවද ඒ ඇසුරු? ඒ සිතුවිලි. දාරා අම්ම ඇසුරු කරා වගේ තමයි දෙකම එකයි. ඒ සිතුවිල්ලේ දැඩි ස්වභාවය වැඩි නිසා වෙන මොකුත් නෑ. අර සිතුවිල්ල රාග ස්වභාවය වැඩි. මේ සිතුවිල්ල ද්වේෂ ස්වභාවය වැඩි. දෙකම මොනවද? සිතුවිලි. එතකොට මේ විඥානය හරහා කෝකාලික හාමුදුරුවෝ නිරයට යනවා. පැහැදිලිනේ? දුව ගෙබ්බෙක් වෙනවා. එකම සිතුවිල්ල. නබුදුහාමුදුරුවෝ සද්ධර්ම ශ්‍රවණ කරන තැනක හිටපු ගෙබ්බෙකුට මේ දහම ඇහෙනකොට ඇතුලේ රූප වෙනස් වෙන්නේ. දැන් ඔබට වෙනස් නුනොත් මේක ඇහුවා වෙනස් වෙනවන්නේ දහම ඇහුවා වෙන්නේ. දැන් ඔබේ ශ්‍රද්ධාව වෙන්න එපා. අනුන් දිහා බලනකොට මට රාගය ආව කියලා ඔබට පේන්න එපා. ද්වේෂය ආව කියලා ඔබට පේන්න එපා. ඔබ දහම අහපු බව ඒකනේ. එතන වාක්‍ය පාඩම් කියව නෙවෙයි වෙන්න ඕන. රාගය පහ කළ යුතුයි, ද්වේෂය මෝහය පහ කළ යුතුයි. ඒ වෙනුවට එහෙම පහ කරනකොට පහ වූ බවට කියන කුසල් කියලා. පහ කළොත් පමණක් කුසලේ බවටපත් වෙනවා. පහ කරා කියන්නේ නැත්te දිසතිය දකින්න එක. එහෙම නැත්නම් සෝවාන් මාර්ගය එසේත් නැතිනම් සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ওই ටික. එතකොට දැන් මරණාසන්න වෙලාවේ අපි කවුරුත් මේක පෙර භවවල අපි ඉපදිච්ච තැන්වල මේ විදිහේ මරණය ආවා. එන වෙලාවේ අපිට හිතට අරමුණු අදහස් ආකල්ප ආවා. අනේ බුදුන් වහන්සේලා මේ සංකල්පය පිළිබඳ ඇත්ත කිව්වා. ඕක සංකල්පයක් විතරයි කියලා දේශනා කළා. ওই සංකල්පය අනිත්‍යයි කියලා උන්වහන්සේ දේශනා කළා. සීල බුදුන් වහන්සේලා එකම දේ දේශනා කළා. ওই සංස්කාර ධර්මයක් ඕක මගේ දෙයක් නෙවෙයි. මට අයිති දෙයක් නෙවෙයි. ටිකකට ආපු දෙයක්. අනිත්‍ය දෙයක් මගේ වෙන්නේ කොහොමද? මගේ ආත්මයක් වෙන්නේ කොහොමද කියලා නුවණ අපට දුන්නා. නමුත් අපිට එහෙම ගලප ගන්න ශක්තිය තිබුණේ නැහැ. ඒ නිසා අපි මේ භවයේ ඉඳලා මේ භවයටත් එන්න ඕන. මේ භවයට එනකොට අපිට වෙන්න දෙන්නේ අම්මා තාත්තා වෙන්නේ. අපි මේ අම්මා තාත්තට සේවය කරා මේ අම්මට තාත්තට සේවය කරනවා අපිට දුන්නේ කරත්තේ බඳ හරක උපමාව. මතක තියාගන්න. නෙයින් එහා දෙයක් දුන්නේ නෑ දෙන්නෙත් නෑ භාග්‍යතුන් වහන්සේ දුන්නේ
හෙවණැල්ල හැල්ලුවට දුන්නේ රූපෙ මිදුණු එක. අපි එන භවයේ ගියොත් තව දෙන්නේ අම්මා තාත්තා වෙනවා. ඒ අම්මා තාත්තට අපි කරදරයක්. අපි හදන්න දුක් විඳිනවා. නේද? මේක ඉවර වෙන්නේ නෑ. භවයේ දික් කරන්න උගන්වන්නේ නැහැ. බුදුන් වහන්සේ භවයෙන් ඉක්මනින් ගැලවිලා යන්න අපිට පුළුවන් නම් අපි මෙතනින් දැනුත් ගැලවිලා. තේරුණාද? මේක තේරුම් ගත්ත කෙනෙක්, Taman දිහා බලන කෙනෙක්, අනුන් දිහා නොබලන කෙනෙක් වැඩ අඩු කරගන්න. සංවර කෙනෙක් සීලවන්ත. එතකොට මේ සිද්ධියම අපි උපයෝගී කරගත්තොත් අපිට කිව්වේ පව් කරන්න එපා. දැන් ඔන්න අපි පව් කරන්නේ දැනට නම් මේ අය බැලුවාම කයින් වචනෙන් පව් කරන්නේ නැහැ. සිතක් නැහැ වචන නැති. සිතක් තියෙනද වචන නැති? වචනෙන් ඔබ පව් කරනවා කියලා පිටට හයියෙන් කෑ ගහන එක කරන්නේ. ඔබට නරක වචනයක් ආවොත්, දරුණු වචනයක් ආවොත් ඔබ මේක කිව්වොත් තමයි ඔබ පව් කරනවා වෙන්නේ මං හිතන්නේ. ඒක හිතට එන සද්ද නැතුව ඔබ හිතෙන් කියෝ නැද්ද? හිතෙන් වචනේ අසුරු කරන්නේ නැද්ද? නේද? සියුම් ස්වභාවයක මේ තල තුනම අසුරු කරනවා අපි. හැමින් අපි කියනෝ නේද શબ્ද පිටට නොයන්ද? ඔබ අකමැති පුජ්‍යලෙක් ඉස්සරහන එයා ගැන කියවන්නේ නැද්ද ඔබ තනියෙන්? ඉතින් වචනින් වෙන අපසල් සියුම් මට්ටමින් අයිතිද නැද්ද? අතහරින්නේ කොහොමද? ඔබ හයියෙන් කරන මහා රළු ප්‍රකාශනයේ විතරනේ අඩු. එතකොට දැන් ඔබට මේ රූපේ තියෙනව නේද? මේ රූපේ නේද අසුරු කරන්නේ වචනේ අල්ලගත්තා කියන්නේ රූපේ අල්ලගත්තා. දැන් රූපේ යනවද ළඟින්? නේ රූපෙට ඇලුණු ගම මොකද මේ රූපේ නැවත නැවත උපදිනව පොණෝ භවිකා නන්දිරාග සහගතගේ මේ රූපේ නැවත ඔබ අර රූපේ ගැන හිතන තාක් රූපේ ඔබෙන් යන්නේ නැහැ. හරිද? ඊළඟට දැන් සිත තමයි මේ අසුරු කරන්නේ. දැන් තල තුනම සියුම් අසුරු කරනවා. මේ තල තුනේ රළු මට්ටම ලයිටින් කරා වගේ රැට වාහනේ ඈතට වැදුනම අනිත් මිනිහට පොට්ට වෙනවා කියලා ළඟට ගැහුවා ඒත් ලයිට් එක. දැන් අපි හිත සියුම් කරගත්තා. වෙනස කරේ පිටට පේන කොටස වහලා ඇතුලින් තනියෙන් කරගන්නවා. හයියෙන් කිව්වත් තනියෙන් තමයි කරගන්නේ. වෙනස අනිත් අයට ඇහුනම අනිත් අයට ඇවිස්සන එක. ඒක අඩු කරා. ඒක හරි. මගේ කොටස මම අයින් කරේ නෑ. අනිත් මිනිස්සු ඇවිස්සන එක නැවැත්තුවා මම අවශ්‍ය ගත්තා. සියුම්ම මම ඒ මනුස්සයට බයි. මම හිතන්නේ පිළිගත්තා කියලා. එතකොට පින්වතුනි මේ අම්මා ඇසුරු කරා කියන අර සිද්ධියම සියුම්ම වෙනවද නැද්ද? වෙන. දැන් දිවට ලැබුණත් බේරෙන්න. ගෙබ්බ බේරුණත් ගෙබ්බ දෙවියෙක් වුණත් දුවට පුළුවන්ද මනුස්සාත්ම හිටපු කෙනා දැන් ඒක මෙහෙම ගතියක් අවශ්‍ය නැහැ නේද? ධර්ම ශ්‍රවණය කරද්දී කිරිවවුලු 500ක් මේක තර්ක කරලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තර්ක කරාට වැඩක් නැහැ. මොකද නොතේරෙන එක නම් කොහොම මේවට තර්ක කරන්නේ? තර්කකාරයෙක් හැපෙන්නේ නෙවෙයි අපි ඉපදින දින අපි තුලින් දකින්නේ. එතකොට කිරිවවුලු 500ක් එදා සිතුල් පහුවේ දසදහස් ගාණක් අතරින් 500ක් කිරිවවුලුන්ට මේ රූප වෙනස් වෙලා. දැන් ආම කියන තැන එද්දි සංවරකම රූපෙනේ වෙනස් වෙන්නේ. දැන් අපිට දුව මැරෙන වෙලාවේ ආපු රූපය අසුරු කරනවා. ආපු දිනේ අසුරු කරන්නේ නැහැ. කිරිවවුල කියලා ප්‍රශ්නයක් නැහැ. උට සිත පහළවුණු ස්වභාවය. පහළු ස්වභාවය තුල සිතුවිලි එනවා. දැන් මේ වගේ මේ ඔබට දැන් ටික වෙලාවක් යනකම් පාරියක් බොහොම සියුම් සිතුවිලි පාර දිගේ එනවා. එන්නේ නැහැ මහා ගැඹුරු සිතුවිලි. ටික වෙලාවක් යනවා. මේ දහමේ ආනිසංස ටික වෙලාවක ඔබට දැනෙනවා. නිවි ඉන්න ඔබ. ටික වෙලාවක් යනවා ගිනි ගන්න. දැම්ම නෙවෙයි ගිනි ගන්න. මේ පැයක් විතර ගියාට පස්සේ ආයි පරණ තරපැත්ත ඇටියට වැටෙනවා. දැන් මේ වගේ අර කිරිවවුලුන්ටත් ඒ ඇතුලේ තියෙන ප්‍රසාද රූප කියන්නේ ඒකට සහායට දැන් පිට තියෙන ශබ්දයට සහායට උපදින ඇතුලේ රූපෙට කියන තව නමක් තමයි ප්‍රසාද රූප කියන්නේ. ශබ්දයන් නම් චක්කු සෝත ප්‍රසාද. ඇසට පේන දෙයකට ඇතුලේ උපදින රූපෙට කියන චක්කු ප්‍රසාද. නම් පාඩම් කරාට මොකක්ද කියලා දන්නේ? නේ අපි දන්නේ අපි හැම ලස්සන එක චක්කු ප්‍රසාද රූප, දිගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද වචන කිව්වා කොහේ තියෙනවද කියලා දැනගෙන හිටියේ. දැන් දන්නවද ඒකට ඔබට බාහිරේ තියෙන රූපෙට සහායට ඇතුළාන්තේ සකස් වෙන රූපේ ඇසේ දෙයක් නම් චක්කු ප්‍රසාද. ඒ කියන්නේ ප්‍රසාද කියන්නේ සහාය. ප්‍රසාදේ බල කරනවා කියන්නේ සහාය බල කරනවා. කවුද මම සහාය බල කරාද රූපවල ස්වභාවයද? ඒ රූපවල ස්වභාවය. ඒ රූපවල ස්වභාවය මගේ ස්වභාවයක් වෙන්න බෑ. මම මේ දෙන්නේ දහම හොඳ. මේක නිකන් අහන් ඉන්න බෑ ජීවිතේ බලන්න. එතකොට මේක රූපේ ස්වභාවය. ප්‍රසාද රූප මිස ප්‍රසාද මම නෙවෙයි. එතකොට අතන කෙනෙක් ශබ්ද කරනකොට අරක හුවක් කියන්නේ මට ආවේ මොකද්ද? ඒක හුවක් කියලා හැඳිරීමක් නේ. දැන් මං හැඳිරීම ආපු පැත්තද බලන්නේ හු කියන පැත්තද? කමන්නේ දහම කියන්න ඕන නිසා මේ උපමාවේ තුල යම් සිවුම් පැති තියෙන අඩුපාඩු ඒ වුණාට බලන්න මේ පැත්තද හු කියන පැත්ත ඔබ බලනවා මිසක් ඔබේ හිත තුල හුව කියලා හැඳිරීමක් පහළ වුණා කියලා බලනවද? ඒ කියන්නේ අපිට තාම එහෙම බලයක් ආනින්ද්‍රිය බල හැදිලා නැහැ. බල ධර්ම හැදිලා නැහැ.
බොජ්ජංග ධර්ම වැඩිලා නැහැ. ඒ හරි කාලයක් යනවා. හැබැයි මේ අයටයි වැඩෙන්නේ. අනිත් අයට වැඩෙන්නේ නැහැ. එහෙම දහම අහගෙන යද්දි කාලෙකදී එහෙම හිතෙනවා. අසවලා හතුර කියලා පේනවා. පේනකොට පේනවා හතුර කියන්නේ සිතුවිල්ල. අතීත මතකයක් පහළ වෙනවා. සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලට අනුව සිතකයි වචන සකස් වෙනවා කියලා පේනවා. හරිම සියුම් විග්‍රහයක් එනවා යාළුවා. ඒකත් සිතක්. ඒක මම නෙවෙයි. ඒකට මම කියනවාද? ඒක නෑ. ඒක මම වෙන්නේ නෑ. මම නොවන දෙයකට කොහොම කිව්වම මම වෙන්නේ නෑ. දහම අරගෙන කිව්වොත් දහමවත් මම වෙන්නේ නෑනේ. මේ බුදුහාමුදුරු පෙන්නන සියල්ලම අනාත්මයි. ඒ සියල්ල අනාත්මයි කියන්නේ මොකක්වත් මම වෙන්න විදියක් නෑ. දහමෙන් කර කෙලෙස් නැසුවා. කෙලෙස් නිසා භවයට එන්න තියෙන සංසිද්ධිය මේ මරණයට එන භවේ. මැරෙන්න උපදින බව අයින් කරලා දැන්. අජරාමර තත්ත්වය ලබන එක මමෙක් වෙන එකක් එහෙම කියලා ගන්න එපා. නේද? ඒ ඔක්කොම ධර්ම ස්වභාවය. බොජ්ජංග ධර්ම සත්‍තිස්පාක්ෂික බෝධි ධර්ම නේද? කොහොමද සත්‍තිස්පාක්ෂික බෝධි මම කියලා? බොජ්ජංග මම කියවද? ධර්ම. නේද? චතුරාර්ය සත්‍ය ධර්ම. චතුරාර්ය සත්‍ය මමද? නෑ ආර්ය ධර්ම. ඔක්කොම ධර්ම. ධර්ම කියන්නේ මොනවද? අවස්ථාවට පහළ වෙන අවස්ථාව නිරුද්ධ වෙන හේයි. සියලු ධර්මය අනාත්ම. එකක්ක මම මොහොමගේ ආත්මයක් වෙන්නේ නැහැ. දැන් එතකොට මේකෙන් දැන් ඔබ ලෙඩ වෙච්ච අවස්ථාවල් ඇති. මරණාසන්න ලෙඩ වෙච්ච අය ඇති මෙතන. දැන් හිතන්න මම ඔබට හිතන්න නොගන්නන්නේ. ගොඩක් අමාරු වෙච්ච අය ඇති. ලෙඩ වෙලා සෙම හොඳට හැදිලා හුස්ම ගන්න බැරි නිකන් මැරෙන සයිස් එකට ආපු අය ඇති. සෙම වැඩි වෙනකොට හතිය තියෙන කෙනාට හොඳට මරණ ස්වභාවය දැනෙන්නේ නැති. දැන් ඒ වෙලාවේ ආවේ මොනවද සිතුවිලි වශයෙන්? කරපු එක පිනක්ක මතක් වුණා. අවංකව හිතන්න අපට උත්තර එපා. අවුරුතර දුන්න මේ ලැජ්ජයිනේ. ඉත තනියෙන් හිතන්න. නේද? දැන් ඔබ වටේ කට්ටිය ඉන්නව නාලා අරගෙන අර මේවා දාගෙන ඉන්නව. දැන් හිටිය කියලා ඔබට සහනයක් එනවද? ඈ? පෙති දැක්ක කියලා සහනයක් එනවද? මගේ රූපේ ස්වභාවය කියන්න මේ ගත්ත මිසක් වෙන දෙයක් කියව නෙවෙයි. ඔබේ හිත වෙනස් වෙනවද මං අහන්නේ? වෙනස් වෙන්නේ නැහැ. ඔබ ලෙඩේ හොඳ කරගන්න බලන්න. හොඳයි. ලෙඩේනේ බලන්න හොඳයි ලෙඩේ හොඳ වුණා. දැන් නිවන් දකිනවා. මාන දැන් නිවන් දකිනවා. දැන් පේනද රූප? දැන් පේන්නේ. අර වෙලාවේ ආවේ හොඳ සිතුවිලිද නරකේම. අයියෝ කවද්ද මම හොඳ කරගන්නේ කියලා සහනයක් ආව මිසක් සහනයක් ආවේ. දැන් කවද්ද හොඳ කරාම මොකද්ද කරන්නේ? ඒත් අර වැඩේම තමයි. අර විදිහටම අවිද්‍යාවෙන් රූපසුරු කරලා දැනුත් එච්චරයි. හැබැයි කියනවා මම මේ පාර ගොඩ කියනවා සාසනයෙන් පිට යන්නේ නැත කියලා මිනිහා ඉන්නේ සාසනය කියලා කොහොමද ආයෙත් රස්සාව. ලස්සනට යනවා. කියනවා ගිහිල්ලා මට හොඳ සනීපයක් ආවලු. බුදුහාමුදුරුවෝ මම සනීප කරේ. ඔව්. බුදුහාමුදුරුවෝ ලෙඩ හොඳ කරන්න තමයි. මේක හැම කෙනාටම අහුවෙන දහමක් නෙවෙයි. ඒ නිසා මේ පිරිසත් අල්ල ගන්න අඩු ගන්න. මේ සංස්කාර ස්වභාවය අපි හැමතිස්සෙම අදින භවයේ. මොකක් හරි අදහසක් ස්වරූපෙන් අපිට එනවා. වචන මොකක්ද ආවේ සිතුවිල්ලක් ආවේ. ඒල වචන බවටපත් වෙනවා. කාය කර්මයේ බවටපත් වෙනවා. අන්තිමට මම ඒ ටික මගේ කරගන්නවා මම කරගන්නවා මගේ කරනවා. ඒකට කියන නිත්‍ය සංඥාව කියලා. ඔබ එළිය කෙනා හතුර කියලා බලන එකට මේ ශාසනය කියන නිත්‍ය සංඥාව. ඔබ මේක සංස්කාරය කියලා ආපස්සට බලනකොට හිතනකොට පේන්නේ අනිත් පැත්ත. අරය හතුර කියලා බලනකොට හැදෙනවා එළිය බලන්න. නෑ මේක සංස්කාරය කියලා බලනකොටම ඒකට කියනවා සිහිය. ඒ සිහිය එනකොටම S2 අනිත් පැත්තට හැරෙනවා. ඔය පටන් ගත්ත තැන පේන්න ගන්නවා. අන්න සතියත් එක්ක S2 වෙනස් වෙනවා. මේ ඇසට දැන් අර කිසිම දෙයක් ඇසුරක් නෙවෙයි. ඇසුරේ මිදිලා පෙනීමක් බවටපත් වෙනවා. පෙනීම කෙලෙසුන්ගේ මිදුණු පෙනීම. ඒ වෙනකොට තියෙනකොට කෙලෙස් අටගත්තු චිත්තසංතානයේ පෙනෙන S2ක් හැදෙනවා. ඒක මේ S2 නෙවෙයි මේ S2 අභිභව යන දෙයක්. ඒක කිය දහම් නැස. ආසවල හතුරු කියන්නේ කොහොමද? රූප සංඥාව. සංකල්පය. මේ කොච්චර කලක් කියන්නේ මේක නම් අයින් වෙන්නේ නැති හැඩයක් තියෙන්නේ. නේද? කියලා දැන් හිතනවා නේද ඔබට? අවුරුදු 10 දිත් එකයි 12 දිත් එකයි 14 දිත් එකයි 20 දී 30 දී 35 දී 35ට ආයෙ මෙතන නෑ. ඒ 35 යනකම් එහෙමයි. ආන්න නැද්ද කියලා 35 වැඩි කිරීම 3 2 කියලා ඇති. ඒගොල්ලෝ ආන්න ඇත්තද මේ සිතුවිලි වෙනස් වෙලාද කියලා? නෑ ආන්නේ මොකටද? කාටවත් අපහසල නෙවෙයි. අපට මේ සසර බය ගන්න. ඔය අයින් වෙලා තියලා දාන්නේ නෑ දැන්. දැන් යුතුයකම් කරලා ළමයි හදුවා ළමයි දරස්සාවල දැන්. මම ඉවරද ප්‍රශ්නේ? කාගෙද ඉවරලා තියෙන්නේ? දැන් ළමයි ගැන හොයනවා. ළමයින්ගේ ළමයි ගැන හොයනවා. එතනින් ඉවරද? එයි ළමයි ඉන්න තැන් ගැන හොයනවා. ළමයින්ට කන්න බොන්න තියෙද කියලා හොයනවා. ප්‍රශ්නේ ඉවර වෙච්ච කෙනෙක් කියන්නේ.
මේ ඉවර වෙන්නේ නැහැ. ඉවර නොවන නිසා මේව දාලා කවදා හරි මේ ආත්මෙ බැරි වෙයි කරුමෙට. මේක කරුමෙන් කවදා හරි දැන් මෙහෙම අපි ශක්තිය ගන්නකොට අන්තිම එක වෙන්න පුළුවන් දාලා යන්න පුළුවන් බලයක් සහිතව හැදෙයි. සැරියුත් මුගලන්ලා වගේ ඔක්කොම තමල ගියානේ සල්ලි. තඹේකට මායි කරේ නැහැ පිප්පිලිය මානවා කියලා නේද? එහෙම ගතියක් එන භවයක හරි හැදේ. හැබැයි මේ භවයේ කෙලෙස් ඇසුරු නොකරන කෙනෙක්. ඒ බලය තියන් ඉන්නවා මේ භවයේ. අසවලාහතරක ඔබ දකින්නේ නැහැ මේ සංස්කාරයක් කියලා. මේ මහා බලවත් ඥානයක් තියෙන කෙනෙක් වෙනවා. නේද? දැන් ආගෙන ඉතින් හිතනවා අයියෝ ඒ පදිංචි ස්ථිර කරන්න ඕන. දැන් ස්ථිර පදිංචිය වෙනස් කරන්න හොඳ නැහැ. මේ දැන් වලින් ඉන්න ළමයින්ට මේ පාසල් වලට දාන්න ඕන ඇප්ලිකේෂන් හදන්න ඕන. මේ කවුරුත් කියන්නේ. එකනේ නෙමෙයි කවුරුත් මේ කියන්නේ. මේ කිව්වේ දැන් නම් ඉතින් විශ්‍රාම ගන්න වයස විශ්‍රාම ගත්ත කවුද ඉන්නේ මේ රස්සා. විශ්‍රාම ගන්නව නෙමෙයි අර කර්මෙම ගෙදර ඉඳන් කරනවා. හොඳයි ඒ කරේ ගෙදර ඒ රස්සාව කරන ගමන් අරමුණ ඇසුරු කරේ එක. ගෙදර ඇවිල්ලා මොකද්ද කරන්නේ? ඒත් ඒක ඉතින් හිටියේ මේ හිටියේ ප්‍රශ්නයක් ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ. ඒක නිසායි දහමේ උගන්වන්නේ කරණව ගහද්දි රහත් වෙන්නේ උග්ගසේනලා. රැකියාව ප්‍රශ්නයක් නෑ. මාර්ගේ දන්න කෙනා රැකියාව ප්‍රශ්නයක් නෑ. නේද? ඒක නිසා ඉන්න තැන ප්‍රශ්නයක් නෑ. බාහිර රහත් වෙන්නේ කානුවක. කානු ගැට්ටක ඉඳන් රහත් වෙලා පෙන්නන්නේ හිටගෙන කොලාතු වෙන. නිසා මම මේ දහමේ කතා කරේ ඔබට සංස්කාර ධර්මයක් කියලා ගන්න පුළුවන් කාද්ද? මේක සංස්කාරයක්. මේ සිතුවිල්ල. ඔබට තරහ එනවා. මේක ද්වේෂයක්. මේ ද්වේෂය නිසා හැදුණු කය. මේ මගේ කය දරුණුනේ ද්වේෂයෙන්. මේ වචන ටික හැදුනේ ද්වේෂයෙන්. එහෙනම් මේ සංස්කාරයයිදී මට නෙවෙයි මේක මගේ දෙයක් නෙවෙයි කියලා නුවණාව එකපාරට. සිහිය ආවේ. ඒතකොට ඒ සිහිය කුමක්ද? කෙලෙසුන්ගේ මිදුණු යාන. නේද? ඒක ඔබ බේරගෙන යන යානයක්. යානී කතායි මේක යානයක් වගේ. ඔබ ආරක්ෂා කරනවා. අර දුවට මැරෙන වෙලාවේ අම්මා මතක් වෙන්නේ. මේ ලෝකේ කොහෙද දැන් ලෝකෙ තිබිලා තියෙන්නේ? බඹයක් පමණ කය තුල. ලෝකේ බඹයක් පමණ කය තුලින් පැනෙවුවා. ඉන්දියාවේ බඹයක් උසයි මෙහි ඇයිටි බඹ කාලා බාගත් ඇති. මම කියන්නේ ඒක එහෙම හිතන්න නැතුව හිතන බඹයක් පමණ කිව්ව කාලත් අයිතිය. පමණනේ. ප්‍රමාණේ වැඩි කෙනත් අහිති. ඒතකොට මේ හිත ඇතුලේ තමයි මේ ලෝකේ ගොඩ නැගෙන්නේ. උපාදාන ස්කන්ධේ ගොඩ නැගෙන්නේ මේ කය ඇතුළත. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට බෙදෙන එක මොහොතේ ඔබ ඇසුරු කරන මොහොත පහකට බෙදිය හැක පුළුවන් අයට ඔබ කියන්නේ සිතුවිල්ලක් කියලා. දුවට ආවේ අම්මා. මොකක්ද ආවේ? උපාදාන ස්කන්ධය. දැන් දුවට උපාදාන ස්කන්ධයක් කියලා දෙන්නේ අම්මාද? අම්මා. ඒක තමයි කාම කියන්නේ රූපෙට. රූප තණ්හාව කියන්නේ ඔතෙන්ද. රූපෙමයි තණ්හාව. රූපෙ තණ්හාව නිසා මමෙක් තණ්හා කරන මමෙක් නැත්තම්. රූපේ නිසා පහළ වුණ ගතියක්. ගතියෙන් සිත කය වචනේ වෙනස් වුණා. වෙනස් වුණාම පුජ්‍යලේ බවටපත් වුණා. දැන් මොන පුජ්‍යල භාවයක? සක්කාය හැදුණු හැටි. දැන් එයා අම්මා ගැන හිතනවා. හිතන කෙනෙක් වුණා. දැන් කෙනෙක් ඉන්න නිසා කෙනා මැරෙන්නේ. කෙනෙක් බවටපත් වෙනවා. මැරෙන වෙලාවේ කෙනෙක්. එහෙනම් කෙනා මැරුණොත් ඒ රූපේ අල්ලන්න ඉන්න නිසා ඒ රූපෙම ප්‍රතිසන්දි විඥානෙ වෙන්නේ. අල්ලන් හිටිය අම්මා කියන රූපේ හිතෙන් අල්ලගත්තම කෙනෙක් බවටපත් වුණා. මැරෙන්නේ කෙනා. ඉතින් මේ රූපේ අල්ලගත්ත කෙනෙක් මැරෙනකොට රූපේ බීජ නියාමය වෙනවා. ඒ නියාම ධර්මයට අනුව එයා ගිහිල්ලා නැවත උප්පත්තිය ලබනවා. එහා පැත්තේ. දැන් ඉපදුනොත් ලැබෙන්නේ මොනවද? ඔන්න ඔබ දන්නවා පාඩම්නේ. විස්දාම් පාසල් ගිය කාලේ ඉඳලා ඉස්කෝලේ ඔය මන් දන්නේ යසෝදරා කියලා රූපය අතර මේ ඉන්නේ යසෝදරා. මේ ඉන්නේ රාහුල. මොහොම බෝඩ් ඇඳ කාලේ ඉඳලා මේවත් අහලා තියෙනවා. මොනවද? ඉපදුන අයට ලැබුණේ මොනවද? ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විපයෝග, අප්‍රිය සංපයෝග නොලැබී මේ මහා ගොඩක් ආනිසංස ලැබිලා. මේ ගොඩක් ආනිසංස ලැබිලා. මොනවද? ලෙඩවීම, වයසට යෑම, මරණය, ප්‍රිය විපයෝග, අප්‍රිය සංපයෝග බලාපොරොත්තු කඩවීම නිසා එන ඔක්කොම ආනිසංස ලැබිලා. මොකක් නිසා? ඉපදුණු නිසා. ආයිපදුණොත් මේ ටික ඉතින් මේක ගන්න ඔච්චර දඟලන්න ඕනද? මේ ටික ගන්න මෙච්චර මම අහන්නේ ඔච්චර දඟලන්න ඕනේ. ඔහොම නිකන් ජීවත් වුණාම හරි කොහොමද ලැබෙන්නේ? ඒකයි තියෙන්නේ. මේ මහන් වෙන්න යන්න දැන් තේරුම් ගන්න. ඔය මැරෙන තැනක උපදින එක වළක්වන්න. මැරෙන තැනක නූපදින්න. අජරාමර වෙන්න. ජරාවටපත් නොවන තැන අජර අමර. ජරාව නැති මරණේ නැති තැනකට පරිවර්තනය වෙන්න. සාදු. තේරෙනවද?
මීට වඩා සැප විඳින්න කියලා ගන්න එපා. මේ අපි සැප කියන්නේම කන බොන දෙයකටමයි. එක්ක දාන් ඉන්න මාළයකට, එක්ක අඳින ඇඳුමකට, එක්ක තියෙන වාහනයකට. ඕකනේ කියන්නේ. ඕක නෙවෙයි බුද්ධ දේශනාවේ සැප කියන්නේ ඔය ඕක නෙවෙයි, දුක නැති එක. ජරා මරණ නැති එක. එතකොට ජරා මරණ නැත්නම් සද්ධාහටම ජීවිතේ. කැමති නැද්ද? වයසට යන්නේ නැත්තම් එකම වයස් මට්ටම. හැබැයි කාටවත් එක විදිහේ රූපයක් තියෙන්නේ නැහැ. මොකද රූප කිව්වොත් වැරදි. කියන්න වචනයක් නැහැනේ. භාෂාවකින් මේක කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒතකොට එකම හැඩතලේ. දැන් රූපේ. එකම දැනීම. ඔක්කොම එකයි. එහෙම වෙනස් කවුරුවත් මොනතරම් ශ්‍රේෂ්ඨ දැනකට අපිට යන්න පුළුවන්. මේ චූටි වෙනස, මේ චූටි දේ වෙනස් කරොත් මේ රූපේ අත්හැරියොත් ඇතුළේ ශනිකව සියුම්ව හටගන්න මේ රූපේ රූපයක් කියලා පිරිසිදු දැක්කොත්, මේක සංකල්පයක් කියලා පිරිසිදු දැක්කොත් අක්කලේ වෙන්නේ. දුවට මතක් වෙනවා. අම්මා මොකක්ද ආන්නේ? සංකල්පය. එහෙම මතක් වෙනව කාටද? දුවට. ඒ මරණ මොහොතේ දුවට. සංකල්පයක් කියලා මතක් වුණාද? අම්මා කියලා ඇසුරුණා. අම්මා කියලා ඇසුරුණා. ඇසුරුණා මොකද වුනේ? රූපෙට කාම වුණා. රූපෙට තණ්හා කරා වුණා. උපාදානය කරගත්තා වුණා. නේද? උපාදාන පත්‍ය භව දැන් භවයට වැටෙනවා. කරන්න දෙයක්. බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා නම් මේ කිසිම දෙයක් කිසි කෙනෙකුට දැනගන්න වෙන්නේ නැද්ද? මේ දැනගෙන දේශනා කළත් අපිට තාම බැරි කොට නේද? අපිට තාම අමාරු කොට, අපිට තාම මේ සඳහා සිහිය එළඹෙන්නේ නැති කොට, අපිට මෙහෙම ප්‍රකාශනයක් කරගන්න අපේ සිත බලවත් නැති කොට අපි කොහෙද ඉන්නේ කියලා හිතන්න. ඉතින් මම හිතන්නේ අද පොඩි අවබෝධයක් දෙන්න ඇති බුදුන් වහන්සේ කියන්නේ පව් කරන්න එපා කියලා. ඒ කියන්නේ අපි කරන නිසා. මම පව් කරන හැටි දැන් කිව්වා සිතෙන් රූපය අල්ලන එක. අන්සතු දෙය ගන්නවා කියන්නේ එතන නේද? මං සතු දෙයක් නැහැ නේ. මම නැත්තම් මං සතු දෙයක් තියෙන්න එපා. මම ඉන්න එපේ මා සතු දෙයක් තියෙන්නේ. සතර මහා ධාතු කුණු පොකොටස් 32ක් කියපු මේ කාය පද්ධතිය මගේ නොවිනම්. මෙතන දහම අපි කියවනනේ අසුබය අට්ඨි මස්මින් කායකේසා ලෝමා නඛා දන්ත තචෝ මාංශන් ආහාරු කියලා ඔය ටිකට කියෙව්වේ. ඉතින් ඔය එකක්වත් මමද මගේද මගේ ආත්මෙද කියලා විමසන්න කියන්නේ. මගේ නොවේ. එහෙනම් මගේ නොවන කයක් මගේ නොවේ නම් මොකක්ද මගේ වෙන්නේ? කියලා මුලින්ම කයෙන්ම මේ රූපෙන්ම එනවා අනාත්ම සංඥාව. අනාත්ම සංඥාව වැඩෙන මේ රූපේ කාය රූපේ තුලින්ම. ඊට පස්සේ යාට හිතෙන්නේ නැහැ මේ කය මම කියලා කවුද? මගේ කියලා හිතෙන්නේ නැහැ. කය මම මගේ කියලා නොහිතෙන දැනක් එයාට එන්නේ. ඒක දෙච්චර උසස්. ඊට පස්සේ යාට තියෙන්නේ මේ සංස්කාර ඇති වෙනවද නැති වෙනවද දකින්න. සිතුවිලි එනවා නැති වෙනවා. සිතුවිලි එනවා මට ඇසුරු වෙනව නැති වෙනවා. ඇසුරු කරත් නැති වෙනවා, ඇසුරු නොකරත් නැති වෙනවා. එහෙනම් සියලු සිතුවිලි අනිත්‍ය ස්වභාවයට ඇත්තේ. සිතුවිල්ල කියලා අපේ භාෂාවෙන් කියන්නේ පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා ඔබට ඔප්පු කරගන්න තියෙනවා. සියලු සංස්කාර අනිත්‍ය නම් දැන් ඔබට නිකන් කියන්නද දුන්නේ ඔප්පු කරගන්නද? ඔප්පු කරගන්න නම් දකින්න ඕන. ආන්න දකින්න තමයි. දහම දැක්ක වෙන්නේ එදාට. බුදුහාමුදුරු දේශනා කළ දේ දකින්න කෙනෙක් බවට පත් වෙන්නේ එදාට. සංස්කාර අනිත්‍යයි. එතකොට මේ සංස්කාරය නිසා, මේ රූප නිසා, මේ සිතුවිලි නිසා භවයට වැටුණා කියලා දැන් දැක්කා. ධර්මාශෝක රජු 84000ක් බෙහෙර විහාර හදලත් ඒක මතක් නොවුණු වෙලාවේ 84000ක් හදලා. අපි මේ කරපු සොච්චන්නේ වගේ නෙවෙයි. 84000 හදන මොන තරම් නේද? මොනතරම් බලගත්ු රචිත. උන්වහන්සේට රූපය අසුරු කරන්න උන අන්තිම මොහොතේ. රූපෙ මිදුණ නිසා පිඹුරෙක් වෙලා උපන්නේ. ඒකට කොච්චර අසාධාරණ. කෝසල මල්ලිකාව අසන්තෘෂ්‍ය දාණය දුන්නා. මරණාසන්න වෙලාවේ කුසල මානසිකාර වෙනුවට ආවේ අකුසල මානසිකාරය. පුණ්‍යාවි සංඛාර වෙනුවට ආවේ අපුණ්‍යාවි සංඛාරය. දහම නොදන්න කෙනාට සංඛාර හඳුනන්නේ නැහැ. සිතුවිලි වින් කරන්න දන්නේ නැහැ. මේක පුණ්‍යාවි සංඛාරද, මේක අපුණ්‍යාවි සංඛාරද, මේක අනිත්‍යාවි සංඛාරද කියලා වෙන් කරන්න දන්නේ නැහැ. දහම නොදන්න කෙනා. ඒක දන් දුන්නට දන්නේ නැහැ. කෝසල මල්ලිකාවට පුරු දන් දීලා විතරයි දහම අහලා පුරු නිසා අපුණ්‍යාවි සංඛාරය අවසුරු කරලා ගිහිල්ලා බල නිරේ ගිහිල්ලා දින 7කට විවේක ගන්න. ඒක තමයි යථාර්ථය. ඉතින් පින්වතුනි මේ රූපේ ඒ තරම් බියකරුයි. ඒ තරම් හානි කරයි. රූප ඇසුරු කරන සියලු දෙනා භවයට වැටෙනවා. ඒක රූපේ කියන්නේ කොහොමද? පිට තියෙන ඒවද ඇතුලේ හටගන්න එක.
දැන් හිතලා බලන්න. දැන් ඔබ SPUම ඇසුරු කරන්නේ පිට තියෙන ඒවාද ඇතුලේ තියෙන ඒවාද? ඇතුලේ තියෙන පිට ඒවා නෙවෙයිද? මොන පිටේකද ඇසුරු කරන්නේ ඔබ? ඇතුලේ තියෙන පිටත දේවල්. පිටින් ගත්ත ඇතුලේ තැන්පත් වී ඇති දේවල් ඒවත් සිතුවිලි ඔබ ඇසුරු කරනවා. එහෙනම් දැන් දුව මරණ වෙලාවට ඇස නැපෙනෙන වෙලාව. ඇසේ පෙනීමේ ශක්තිය අඩු වෙන දිවේ දැනෙන ශක්තිය කයේ ගැටෙන ශක්තිය අඩු වෙන වෙලාවට ඉතුරු වෙන්නේ මනස විතරයි. මන කියන්නේ ඔය රූප ධාරාව විතරයි. දැන් අම්මා මතක් කරනවා. හිතෙන්ම රූපේ උපදිනකොට හිතෙන්ම රූපෙට ඇලිලා පුරුද්දට රූපෙට ඇලුනා. දැන් හරිනේ. දැන් එළිය රූපෙකින්ද දුවේ අපායට ගියේ? දැන් ඔබට පාරේ යනවා ඔබ පාරේ යනකොට ඉදර ඊට පෙර ඔබ එක ගැටිච්ච කෙනෙක් අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඔබට අවුරුදු ගාන මන් දන්නේ නැහැ වයස. ඒ වයසෙන් අඩු කරලා බලන්න අවුරුදු 20 වගේ කාලේ. ගැටිච්ච කෙනෙක් දැන් ඔබට කීයද දන්නේ නැහැ වයස. ඒ අවුරුදු 30කට විතර පස්සේ එයා දැක්කම මොකද වෙන්නේ? මේ රූප දිනනවද? ඈ ජීවමාන. මතකේ දිනනද? මතකේ අස්කරාද? අමතක කරන්න බෑ නේද? අමතක වෙන්නේ නෑ නේද? රූපේ එනව නේද? දැන් අපිට විඥානයේ විසින් මේක මතක් කරලා දෙනවා. අර යන්නේ හතුරා කියලා කරපුවා මතක් කරනව නේද? අපි ආවේශ වෙනවද නැද්ද? ආවේශ වෙනවා. දැන් මොහොකයිද කාර්යය? ආවේශයයිද කාර්යය? කිරිස්තිකයයිද කාර්යය? මිදෙයිද? මිදෙන්නේ නෑ. ගැලවෙන්නේ නෑ. භවයට වැටෙනවම තමයි. වැටුණමයි. එතකොට අසවල හතුරුන් එනකොට මට ආවේ පුණ්‍යවන්ත සිතක්ද පාපකාරී සිතක්ද? අපුණ්‍ය අபிසංඛාරයක් පහළ වුණා. මට එහෙම එකක් හිතන්න වෙලාවක් තියෙනද ඒ වෙලාවට? අපුණ්‍ය අபிසංඛාරයක් පහළ වුණා කියලා හිතන්න හිතක් තියෙනවද? ඒ කියන්නේ මම දහමේ නෑ දහම ඇහුවට වැඩක් වෙලා නෑ. නේද? එතකොට දැන් ආවා නෑ මේ අපුණ්‍ය අபிසංඛාරයක්. මේක සිතුවිල්ලක් පංච උපාදානස්කන්ධයක්. මේ ආවේ සංකල්පයක්මයි. මේ පේන්නේ ඇහැට රූපයක්මයි කියලා ඔබ සාකච්ඡා කරනවා. ඔන්න ධර්ම සාකච්ඡාව. ඔන්න ධර්මයේ හැසිරෙන ක්‍රමය. වෙන ක්‍රමයක් නෑ ධර්මයේ හැසිරෙන. මොකද ධර්මයේ හැසිරෙන කියන්නේ මෙහෙම ඉන්නේ. දැන් මෙහෙම ඉදී ඔන්න තාපයක්. ඉදර යන්න එපා. මෙහෙ නෑ ඉන්න දෙන්නෙත් නෑ. ඉන්නෙත් නෑ. කොහොම ඉන්න කිව්වත් ඉන්නෙත් නෑ. මතක් වුණ ගමන් යනවනේ නේද? තව ටිකක් කියන්නේ නැහැ කිව්ව ඉතින් නෑ. දැන් එහෙනම් ඔබ මේ නගරිත සේන්දු වෙන්න ඕන මෙතනින් ඉවතට. යනකොට හැබැයි අර රූප ඇතුලේ ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ. ඕන තැනක ඉතින් රූපේ එනොත් රූපෙට එන්න තැනක් ස්ථානයක් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකයි. ඉංගතුනේ එන රහත් වෙන්නත් ඉරියව්වක් අයිති වෙන්න බෑ. මේක තේරුණාද? එන මේ රූපෙ මිදෙන්න ඉරියව්වක් ඕනද? දැන් ඔබ බස් එකේ වාහනේ ඉන්න කෙනෙක් කතා කර හොඳ පිරිසක් එක්ක ඉන්න ගමන් කෙනෙක් දැක්කා. මෙයා විතරයි එයා හඳුරන්නේ අනික් කෙනා හඳුරන්නේ නැහැ. හඳුරන්නේ නැහැ කියන්නේ ඇතුළේ රූප එන්නේ නැහැ. ඇතුළේ සංකල්ප නැහැ. නැති නිසා ඒ නැති එකකින් වනිතයි ආවේශ වෙන්නේ නැහැ. එයා ආවේශ වෙන්නේ ඒ ගානට. කවුද කෙනෙක් කියලා ගානට ආවේශ. මෙයා විතරයි හතුරා. දැක්ක ගමන් මූණ ඉවරයි. මූණ කොටි ව්‍යාග්‍ර ඒව තත්ත්වයට වැටෙනවා. වැටිලා මෙයා පහත්ම මට්ටමට ඒ පස්සක පහත් නැහැනේ හොඳ සීට් ඉන්නේ. පහත්ම මට්ටමට හිතෙන් වැටුණාද නැද්ද? හිතෙන් වැටුණොත් එයාගේ කයත් වැටුණාද නැද්ද? වැටුණා. අනිත් අයට තියෙන මොකද වෙනස් වුනේ කියලා අහනකම් සිහිය නැහැනේ අපිට. දැන් අපි දුක් විඳින්නේ මොකෙන්ද? එළිය රූපෙන්ද අපේ හිත තුල හටගත්ත හැඳිරීමෙන්ද? දැකයි රූපෙට ආවිසක් ප්‍රශ්නයක් තැන නැහැ. මගුල් ගෙදර ගිහිල්ලා මේ කට්ටිය කනවා දැන්. අන්නනේ යන්නේ ඉතින් මේක බලන් ඉන්නේ නැහැ ගිහිල්ලා. කෑම ගන්න වෙලාවේ මේසේ ඉන්න වෙලාවේ අපි අපේම හතුරෙක් ඒ ගෙදර නැහැ වෙලා ඔන්න ඊයත් ඇවිදින්. දැන් පුළුවන් ද කන්න බෙදා ගන්නකම් හොඳට බෙදාගත්තා. අරයා දැක්ක ගමන් ඕන්න ඇනෙනවා එකතන කන්න කටට එන්නේ. තිගාන දිව අතහොල ගත්තා. දැන් ආවේ මොකද අකුසල් සිතක්. දහමර දන්න කෙනා අකුසල් සිත හඳුනනවද? දැන් කාගේ වරදේ දකින්නේ? එළියින්ද කෙනාගේ වරද මට මෙහෙවන් නිදහස ඉන්නේ නැහැ කියලා මොකද්ද කරන්නේ? අර රූපය ඇසුරු කරනවා. ඇත්ත නේද? දැන් මෙතන සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේ මේක සංස්කාරයක් මේක සිතුවිල්ලක් මේක ඇත්තටම සිතුවිල්ලක් විතරයි. සිතුවිලි මාත්‍රයක්. ඇඳුරින් මාත්‍රයක් විතරයි. මෙතන වෙන මොකුත් නැහැ. ටග්ගල් ගැලවුණාද නැත්නම්? මොකෙන්ද ගැලවුණා? අකුසලෙන් ගැලවුණා, රූපෙන් ගැලවුණා.
තණ්හාවෙන් ගැලවෙනවා, උපාදානෙන් ගැලවෙනවා, සියල්ලෙන් ගැලවෙනවා. නිවන සුවපත්. එවිලෙම රූපෙට එන්න ඕන තැනක පුළුවන් නම් රූපෙන් බේරෙන්නත් අපට ඕන තැනක පුළුවන්. බේරෙන්න මොකද අපි කරන්නේ? ඇත්ත ඇති සැටියෙන්. එහෙනම් අපි මෙච්චර කළා ඇත්ත නොදකින අය. ඒ කියන්නේ බොරුවෙන් මම කියන්නේ නැහැ ඉතින් මගේ මූණම බලන්නේ හැම එකට. ඇත්ත දකින්නේ නැහැ කියන්නේ. එතකොට බොරුව කොහෙන්ද ආවේ? ඇත්ත මොකද්ද? මේ තියෙන ඇහැට රූපය අනිත්‍යයෙන් අහන්න බස්සකින් නැගේ මේ කවුද? කවුද කෙනෙක් කියා? එයාලා කියා එයාට අර රූපේ නෑ. නේද? දැන් අරය හතුර කියලා කිව්වොත් අපි කියන්නේ ඇත්ත බොරුවක් නේද? ඒ කොහොමද හතුරෙක් කියන්නේ? තියෙන ඇහැට රූපයක්. එහෙනම් බොරුව කොහෙද තියෙන්නේ? ඇත්ත මොකද්ද? ඇස රූපේ කියන එක ඇත්ත. බොරුව මොකද්ද? මේ මට හටගත්ත සංකල්පය අර හතුර කියලා කියන එකයි බොරුව. අරය හතුර කියලා ආවේ සංකල්පයක්. මේ සංකල්පය අරයගේ පිටට පටවන එක තමයි බොරුව. අන්න බොරු නොකියන්නේ කවුද එහෙනම්? මොන දහම් වතුකට විනිදුනේ මම ඔබ බොරු නොකීවි කියලා කිව්වේ ඔබ දොර පෙන්නලා කියනවා මේක දොර. මේකට කියනවා දොර කියලා. වෙන රටක මේකට කියන්න පුළුවන් ටෙලිෆෝන් එක කියලා. දැන් ඒකට අපි ටෙලිෆෝන් එක ගෙන්නේ කොහොම මේ මිනිස්සු නියන අරන් ගිහලා දොර ගලවන. කොහොම හරි ගේන්න කියනවා. ගේන්නද? ටෙලිෆෝන් එක. ඔව් ගේනවා. අනේ අමාරුයි නෑ කොහොම හරි උහන් වෙනවා. මට හදිසි කිව්වා මෙයා මොකද කරන්නේ? නියන අරන් ගිහලා අමාරුවෙන් හරි මේ දොර ගලවන්න ඕනේ. ඇයි එයාගේ භාෂාවේ ප්‍රශ්නයක් තියෙන්නේ? භාෂාවට ආපු හැඳිනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ඔය එකක්වත් අයිති නෑ නේද ඇතුළ බලනකොට භාෂාවක් අදාළ නෑ නිවනට. දැක්කද? එතකොට මම වෙනස් වෙන්නේ එළියකින්ද ඇතුළේ හටගත්ත දෙයක්. ඒකට භාෂාවක් ඕනේ නෑ තේරුම් ගන්න විතරයි භාෂාවක් ඕනේ. තේරුම් ගත්තට පස්සේ මේක භාෂාවක් නෙවෙයි ජීවිතාංග ටික. එතන අපි දැන් බොරු නොකියන්නේ කාටද? ඔය ඇත්ත දකින්න කවුරුත් කොහොමද කියන්නේ? මොකද ඇත්ත? ආයි කියමු. බයින්නේ බයිස්කෝලේ වගේ කියවන්නේ නැහැ. කියලා මම ෂේප් වෙන්නේ නැහැ. මමමයි කියන්නේ. ඒවල පුළුවන් තරම් මෙයා කියන්නේ ඉස්කෝලේ අතාගේ. දැන් බොරු මොකද්ද? අසවලා හතුරා. අසවලා හතුරෙත් එතන තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකයක්ද? ඉතින් සතර මහා ධාතුන්කට කෙනෙක් කිව්වේ. දැනීම මත නිසා නේද? තාම අපි මෙහෙමනේ දහම කිව්වට දහම අපේ ජීවිත භාවිතයට එන්නේ නැති නිසා සියලු රූප මොනවද හැදුනේ? පඨවි ආපෝ තේජෝ වායව වලින් හැදුණු රූපෙට අපි හතුරෙක් කියනවද? පඨවි ගැන අහපු කෙනෙක් මේ දහම ඇසුරු කරන කෙනෙක් කරගෙන හතුර කියනවද? නැහැ. ඉතින් ඒ සියෝ පුද්ගලික භාවිතයක් මේ දහම කියන්නේ. ප්‍රසිද්ධිය කියන්නේ පව ඔය සතර මහා ධාතු කියලා. අනිවාර්යෙන් ඔබට වෙනම නීතියක් යටතේ නඩු දාන්න. ඒසයෝ කියන්න එපා ඒවා තියෙන්නේ පුද්ගලික දෙයක්. මෙනෙහි කිරීමට පමණයි. එරණේ ඔක්කොම මොනවද? සතර මහා ධාතු. මේ සියලු රූප සතර මහා ධාතු. සබ්බම් භික්කවේ රූපං සියලු රූප සතර මහා ධාතු වල උපාදාය රූපය. චත්තාරෝච මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතු නිසා ලැබෙන්නා වූ හිතේ සංකල්පේ උපාදාය රූපය. මොන දැන් හතුර කිව්වම ඔබ දන්නව කොහෙද බලන්න ඕන? ඔබ බේරෙන්න ඕන කාගෙන්ද? ඇත්තටම හතුරගෙන් බේරෙන්න ඕන. මොන හතුරගෙන්ද? ඔබ සසරට අදින ඔබට පව් කරන්න ඔබ පොළඹවන හතුරගෙන් බේරෙන්න. ඒ හතුර කොහෙද ඉන්නේ? අනේ මෙච්චර කියලා තේරුන්නේ නැත්නම් වැඩක්ම නෑ. ඇත්තටම ඔබ සතරට අදින හතුර කොහෙද ඉන්නේ? දමංගාව සංකල්පය. එහෙනම් ඔය හතුර කවුද? සංස්කාරයමයි. සංස්කාර දුකයි කියව මිසක් එළිය රූප දුකයි කිව්වද? බුදුහාමුදුරුවෝ කිව්වා චරත පික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි හැමතැනම ඇවිදින්න කිව්වා. ඒක තැන ඉන්න කිව්වද? නෑ කිව්වේ නෑ ඇයි? ඇත්ත දැක්කගෙන කොහොම ඇවිද්දත් රූපෙන් කෙලෙසෙන්නේ? මොන රූපෙන්ද කෙලෙසෙන්නේ? ඇතුලේ හට ගන්න රූපෙන් කෙලෙසෙන්නේ. දහම දන්න කෙනාට කොහෙත් එකයි කොතන ප්‍රශ්නයක් නොදන්න කෙනාට නම් ඉතින් ගෙදර ඉන්න එක හොඳයි. ගෙදර ඉඳගෙනත් ඒ වැඩේම තමයි කරන්නේ. ඇඟින එකම තමයි. මේ වෙලාවේ 10යි මේ වෙලාවට හිටියනම් කාර්යාලේ මං තේපන වෙලා. මොන වැඩේ තිබ්බත් ඔෆිස් එකේ බෑනේ එහෙම තිබ්බ ගිහිල්ලා අයිනට ගිහිල්ලා තේකක් දුන්නා. ඉන්න අයටත් ඔරවල බැලුවා. යන්න තේක බීලෙන්න. මෙහෙ නෙවි
බුදුදහම ප්‍රචාරය වුණ ඉන්දියාවේ වෙච්ච සිද්ධි කිව්වේ ලංකාවේ දේවල් නෙවෙයි. දහම ලියලා තියෙන ඉන්දියා භාෂාවෙන් ඉන්දියාවේ දැන් බුද්ධ උත්පත්තිය බුද්ධ උත්පාදය සියල්ල එහෙ නිසා එහෙ දේවල් මේ කියන්නේ. මෙහෙ අය කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ හරියට 12යි දැන් කෑමට වෙලා. භාගෙට පෑනේ අස්සනේ භාගෙ ගහලා ඒක තියලා යන ඉදිරි භාගෙ කාලා යන්නේ. ඒ ඉන්දියාවේ. මෙහෙ එහෙම නැහැ. මේ අතින් හරියම හොඳයි. කොහොම මහ පුදුම සංවර මෛත්‍රී වැඩ කර. ඉනහාවේ ඉන්නේ. නේද? හැමතිස්සෙම hina වෙන්නේ දැක්කත් අපිටත් රාසයි. බොම්බගෙන නේද? මෙහෙ නෙවෙයි. බැලුවේ නැද්ද හින්දියේ කතාව ඔය බලන්නේ ටීවී සල්ලි දීලා අරන් බලන්න. එක එක જાතිය රැයටත් බලන්න. පහුගියව බලන්න පුළුවන් ඒවා දාන් තියෙන්නේ. ඒවයි බලනකොට තේරෙන මේ මිනිස්සු විදිහේ දුක ඉන්දියාවේ. කල්පනා කර කර ඉන්නෝ hina වෙන්නේ නැහැ. ඇත්තටම hina වෙන්න බෑ ඉන්දියා જાතිය කියන්නේ. ඉන්දියාවේ ගිහුව ගෙන්ගත් පිරිස දන්නවා නේ ඒක සමහර ප්‍රාන්ත කීපයක ඇර මිනිස්සු hina වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පුරුදු නැහැ hina වෙලා. මම ඒකනේ කිව්වේ ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය මෙහෙ කිනෙවි. දැන් මෙහෙ යන hina වෙන්නේ හැමතිස්සෙම. දැන් හොඳ මව්වත් මූ දැක්කත් හොඳයි. බලන්න. මතක් වෙන දෙයට අනුව මූණට වෙන. දැන් මේ රූපෙට තීරණය ආවේ මොකෙන්ද? මේකෙන්ම තමයි. දැන් මහා ජරා ගොඩක් දැකලා කෙනෙක් ගෙදර එනවා. දැන් ජරා ගොඩ එතන තියෙන්නේ. යම් කිසි තැනකදී දැක්ක ඒක දැන් කිලෝමීටර් 10ක් පහු කරන් ඇවිල්ලා. හැබැයි පිටින් අතහැරියට ඇතුලෙන් පිටල්ලා. පත් කරනකොට අර කෑල්ලක් ලුණු කෑල්ලක් පේනවා අර දැන් මේ ලුණු කෑල්ල මොකක් වගේද වෙන්නේ? අන්න අරක වගේ වෙන කන්න පුළුවන්ද? උගුරට එනවද නැද්ද? දැන් උගුරට එන දැන් මේක තියනවද? මේ මොන රූපෙන්ද මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? මට ඔක කියන්න ඕන දැන් මෙයාට කන්න මේ රූපේ බලය අඩු වෙනකම් මේ ඉන්න ඕන. දැන් කෑවොත් මොකද වෙන්නේ? දිරවන්නේ නැහැ. දිරවන හැදෙන්න එපා. කෑමට ලද්දාව ආවොත් කෑමට ආසාවම දිරවන හයිය හැදෙනවා. කෑම අකමැත්තෙන් කෑම දිරවන ශක්තිය ස්වභාවයෙන් හැදෙන එක හැදෙන්නේ නැහැ. ඒක අජීර්ණයි කියන්නේ. ජීර්ණක අවස්ථාවපත් වෙන්නේ නැහැ. දැන් අරකට පිළිකුලෙන් කෑවොත් ඔන්න ඊට පස්සේ බඩ විරේක වෙනවා. ඔක්කො බඩ ගල් ගැහෙනවා. එක්ක ගල් ගැහිලා බඩ නරක් වෙනවා. එක්ක බුරුලෙන් ගිහිල්ලා නරක වෙන දෙකම අපිට තියෙනවා. මොකෙන්ද දැන් උලේ? මම මේ දහම කියලා දෙන්න හරියට තේරුම් ගන්න ඇත්ත මේ චුට්ට මෙච්චර සතුටු නම් හරියට දහම අහුනොත් ජීවිතේම සතුට. මෙච්චරයි. එතකොට දැන් අර රූපේ හේදීෙtti මෙයා ආවා. ඇවිල්ලා බේරෙන්න බෑ. ගෙදර යහන මොකෝ? දැන් මොකද කරන්නේ? ගේ ගින්දර පිටේපා කිව්වනේ. දැන් මොකද කරන්නේ? ඉකේ හර හන්දියේ මම මෙහෙම එකක් දැක්කා කියලා කිව්වම එයාට එයා අතීතේ දැකපු එවැනි රූප ඔක්කොම විශ්සෙනවා. එයාට කන්න බෑ. අනේ මටත් කන්න බෑ. ඔය කන්න නැනේ මාත් කන්න. දැන් දෙන්නම ඇත්තටමනේ අනිත් කෙනා නොකරන නිසා නොකරනවද රූපේ ප්‍රශ්නයක්ද? ඉතින් ඒක දානවා තව බොරුවක් කරගත්තා මේකට. මමත් ඉතින් ගෙදර කෙනා කන්න නැත්තම් මං කාටවත් වැඩක් නැත කියලා අමු පට්ටවල් බොරුවක් ඇදලා. වෙච්ච අය දන්නවා ඒකයි. මේ රූපේ බලය අඩු වෙනකම් අපි මොකද කරන්නේ? කන්න බෑ. ඉතින් මේක අමතක කරන්න මොකද කරන්නේ? දෙහිය මුල් සුවඳ උරනවා. දැන් මේ වෙන රූප ගන්නවා අවශ්‍ය ගන්නවා ඇතුළේ. අවසර වෙන දොඩම් මතක් කරගන්නවා. මේක තමයි යථාර්ථය. මේ රූපෙන් ඔහොමනම් කය මැරෙන වෙලාවට වෙන දේ හිතන්නේ. මරණාසන්න වෙලාවට ඔදෙයියට මතක් වුණේ රත්තරන් බඩුටි. මොන දෙයියොන්ද කියන්නේ දැන් ඉවරයි. දැන් මොකෝයි? දැන් රූපේ නැතුව මූණ මොනතරම් අසරණ වෙන්නේ නැද්දනේ? දැන් ළමයාවත් රත්තරන් බඩුවට මහක කරාද කියලා මේ ළමයෙක් ඉන්නේ වෛරද මෛත්‍රියද දැන්? එයාට රත්තරන් බඩු හංගපුව ඇයිනේ දන්නේ? දැන් තොදෙයිය හංගලා දුන්න වල දාලා දෙපලක. මතකයිනේ? එතකොට දැන් තොදෙයියට මේව මතක් වෙනවා. මම මේ ළමයින්ට දුන්නේ දැන් මේ මිනිස්සු මක්ක කරාද? මම මේ යාලට හොරා හැංගුවේ අනිත් අය මේක නාස්ති කරන නිසා. දැන් මේ ළමයි මිනිස්සු හතරක මතක් වෙච්ච වෙලාව ළමයි එනකොට දැන් ළමයි දැක්කම මෛත්‍රිය දුපදින්න දේශේද? මොකක් නිසාද ඒක වෙන්නේ? මොන දැන් උත්තරේ තියෙන ඔබ ගාව. මොකක් නිසා? අර රූපේ නිසා. රූපය අසුර කරන නිසා ළමයා දැක්කට මෛත්‍රියක් වෙන්න විදියක්. ඒක නිසා තමයි අපි ගාව මෛත්‍රිය නැත්තේ. දැන් තේරුණාද? මේ රූපෙන් බේරුණුකම මොකක්ද දෙන්නේ? මුද්දට බලන්න ඔබට තරහ ආපු වෙලාවට මේක සංස්කාරය කියලා ගත්තම මෛත්‍රිය එන්නේ නැද්ද කියලා මෛත්‍රිය නිකම්ම එනවා. මොකද්ද මෛත්‍රිය? අනේ මම මේ සතුටු වෙන්නේ දහම නිසා. ඊට ඒ හැඟීම එනවා.
ශ්‍රද්ධාව වෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩිනො ශ්‍රද්ධාව වෙනවා, විරියනවා. නෑ මම මේක අනුන්ට කියලා දෙන්න ඕන. මම මේ නිවුනේ බුදුන් වහන්සේගේ දහම නිසා. අන්න බුද්ධ ගෞරවය ඇවිල්ලා බුද්ධානුස්සතිය වැඩිලා. ධම්ම ගෞරවය ධම්මානුස්සතිය වැඩිලා. සංඝ ගෞරවය සංඝානුස්සතිය වැඩිලා. එයා දැන් කියන්නේ මොකද? අනික් කෙනාට මට වගේ මේ ඥාන පහළ වෙලා සැනසේවා කියලා. ඒ මෛත්‍රිය කියන්නේ ඕක ඔය ප්‍රකාශන ටික ඇතුලෙන් එන්නේ. මොකක් මේ රූපෙන් බේරෙනකොටම මෛත්‍රිය නිකම්ම ඇවිල්ලා. ඉතින් අපි දැන් ඔන්න හොඳට මෛත්‍රී භාවනාව කරලා ඇති වෙන්න හැම හීන් දිශාවල් හොයා ගන්නවා. දිශාවල් නම් තියෙන්නේ මම අහලා තියෙන 6යි. 6ට වැඩියක් හොයන් තියෙනවා. අතරේ දිශාවල්. උඩ යට උඩ වම උඩ දකුණ උඩ නැගෙනහිර උඩ ඔක්කොම කඩලා යටත් කඩලා අර දිශා ඔක්කොම දැන් සෙත්පතපු කෙනා. දැන් සෙත්පතලා මෛත්‍රියෙන් ඉන්නවා කියලා කියන කෙනා ඉන්න තැනින් යන වාහනේ මට ටිකක් තිබුණ ඇඟට. ඕන්න දැන් තියෙන සෙත් එනවා එළියට. පිටුතුනි මේ කියන්නේ ඒකයි අපි කවට්ට ගන්න අවශ්‍ය නැහැ. දහම අපිට ජීවමාන වෙන යුගයක් ඇවිල්ලා ඉවරයි දැන් නේද? දැන් අපි දන්නවා අපි මෛත්‍රිය කියන්නේ ඔය කියන ප්‍රකාශන නෙවෙයි. මෛත්‍රිය කියන්නේ මොකද්ද? මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය. චේතනාව නැතිනම් අරමුණු නැත්තම් රූපේ අරමුණු කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් චේතනාම් වික්කවේ කම්මම වදා වෙන චේතනාව කර්මය නම් චේතනාවෙන් මිදෙනවා නම් ඔබට එන අසවලහතු නෑ මේක සංස්කාරයක් කියලා ගන්නවා නම් ඔබමපත් උනේ මොකටද? මොකකින් මොකටද මාරුනේ? වෛරයෙන් මෛත්‍රියට මාරුණා. දැන් තියෙන්නේ මෛත්‍රිය. දැන් ඔබේ ඇසෙන් පිටට යන්නේ මොකද්ද? මෛත්‍රිය. ඇත්තද නැද්ද? චේතනාව නිරෝධ වුණු තැන මෛත්‍රිය නැද්ද? ඒක කරලා බලන්නකෝ දහම සාක්ෂාත් නේ. දැන් දහම අක්ෂරාගාතයි. සාක්ෂාත නෑ. අක්ෂර වලින් ලියන එකක් විතරයි. ජීවමාන දහම. ඒකවල දැන් ඔබට අද ඉඳලා පුළුවන්. අද ඉඳලා කොහොමද? ලෙඩේටනේ බෙහෙත දෙන්න ඕන. හරි ලෙඩේට බෙහෙත. මොකද්ද ලෙඩේ? සංස්කාරය. සංස්කාරයට බෙහෙත් දෙන්නේ කොහොමද? සංස්කාරය නැති වෙන්න උණ නැති වෙන්න බෙහෙත් බොනවද? නෑ උණ හැදුනම බෙහෙත් බොන. හැදෙන්න ඉස්සෙල්ලා බොන්නේ නැහනේ. හැදෙන්න ඉස්සෙල්ලා බෙහෙත් බොනවා ඉන්නව මෙතන. නෑ හැදුනම බොන්නේ. කල්පනා කරලා තමයි බෙහෙත් ගන්නෙ. ගන්නවද නෑ. ඔන්න ලෙඩක් ආවා. අසවල හතුරා. ඔන්න දැන් ලෙඩක් ආවා. දැන් මොකද බොන්නේ කිව්වේ බෙහෙත්? මේක සංස්කාරයක් කියලා දකින්න. ඔන්න දුකට වේදා. ජරා මරණ දුකේ පහළ වෙනවා. දැන් මොකද නැති උනේ? අන්නේ ලෙඩේ නැති වෙලා ගියා. ඒ ලෙඩේ නැති කරන්න දැන් වෙලාවක් ගත වුණාද? ඔන්න ලෙඩේ ආපු වෙලාවේ දුන්න හරියටම එන්නද. හරි තැනට එන්නත් කරා. ටක් ගන්නවා. ඊළඟට තව එකක් එනවා. ඒකට මොකද? ඒක ඊළඟ ලෙඩේ. ඒකට මොකද? ඒකටත් කොහොමද? ඊළඟට තව එකක් එනවා. ඒක මොකද? ඒකත් ලෙඩා. ඔක්කොම ජරා ව්‍යාධි ටිකක් ඔය ඉන්නේ. ඕක අරහා ඉන්නේ ජරා මරණ දුක නිවිදෝ සංකල්පය ඇතුලේ. ඇත්තටම සුද්ධපණින්න හිතනම සතරට මම වෙච්ච ප්‍රමාණය මම මේ කෑ ගහන්නේ. මේ රූපය ඇතුලේ ජරා මරණ දුක තියෙයි කියලා දුව හිතුවද? එහෙනම් මේ රූපේ නමින් ආවේ මොකද්ද? ජරා මරණ දුක නිවිද භවය නිවිද. තණ්හාව නිසා භවයට වැටෙන ශෝක වෙන එක නිවිද. නේද? එහෙනම් පින්වතුනි දැන් ඔබ සිත සුද්ධ කරනවා නම් ඔබ බුදුහාමුදුරුවෝ සරණ යනවා කියන සාක්ෂිය වල නැහැ. මොකෙන්ද ඔබ සුද්ධ කරන්නේ? සිතේ තියෙන කෙලෙස් මල ඔබ අත්හරින්නේ. සංස්කාරයක් කියලා ගන්නකොට කෙලෙස් ටික නැතිවීමයි, කුසල් වැඩිවීමයි, පවෙන් ගැලවීමයි මේ ඔක්කොම එක මොහොතේ සිද්ධ වෙනවා. අසවලාතු නැමෙන සංස්කාරයක් ජරා මරණ දුකේ පහළ වීම කියලා හිතනකොට මොනවද උනේ? සිත සුද්ධ වුණා. කුසලෙ ඉපදුණා. පවෙන් ගැලවුණා. ඔක්කොම එක සැරේට සිද්ධ වුණා. උපන්න අකුසලේ පහ වුණා. දැන් තවත් ඒ ගැන යාගෙන මොකක්වත් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ නූපන්න අකුසල නූපදින. බුද්ධ වචනේ නූපන්න අකුසල නූපදින එකයි උපන්න අකුසලේ පහ වෙන එකයි කොයි වෙලද එකම මොහොතේ සිද්ධ වුනේ. මොනතරම් ආසයි. පැහැදිලිද? දැන් අපිට බුදුහාමුදුරුවෝ මොකද්ද පවර්ලා තියෙන්නේ? අමාරු වෙනද ලේසි වෙනද? ලේසි වෙන. හරිම සරල වැඩක්. අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. මේන් එහා ටික අපි ඉතින් සතිය කතා කරමු. සම්මාදිට්ඨිය ඉඳලා මාර්ගඵල ධ්‍යාන වලට එනවා. මේකට විශාල සැනසෙල්ලක්. විනාඩි 54ක් මම කතා කරා. මේක එහා අර්ථ ගන්නන්න ගියොත් මේකේ අර්ථ වෙනස් වෙනවා. මේ තේරුණු මට්ටම් ඇති එක එක්කිනාට ඒ මට්ටම හොඳට. මම අවසන් කරන්නම් අපි
මෙච්චර කතා කරේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ පව් කරන්න එපා සබ්බපාපස්ස අකරණම්. සියලු පව් සියලු කිව්වම ඔබ දැනගත යුතුයි. මොකද සියලු සබ්බ සියලුද සියල්ලද සියල්ල මොනවද සියල්ල? සකස් වෙන සියල්ල. සබ්බේ සංඛාරා දුක්ඛ කිව්වට පස්සේ තව මොනවද ඊට වඩා නේද? එහෙනම් සියලු සකස් වීම මොනවද? පව්මයි. මොකද පව් කියන්නේ භවයට එන්න වෙන නිසා. එහෙනම් සියලු සකස් වීම වලින් අයින් වුණා මිසක් බාහිර මොහොකින්වත් අයින් වුණා නෙවෙයි. සකස් වීමට අනුවයි බාහිරයත් ඇසුරුනේ. ඇතුළ සුද්ධ වෙනකොට බාහිරය ඇසුර ඉබේම අනවශ්‍ය කරන් අත්හැරෙයි අවශ්‍ය ටික ඇසුරු වෙයි. ඉබේ වෙයි. සබ්බපා පස්ස අකරණ. සියලු පව් දුරු කරන්න. දැන් පව් මොනවද කියලා හොයාගන්න. පව් නොවන මොනවද කියලා හොයාගන්න. දැන් ඔන්න භවයේ මේ තල 31කින් එහා තැනක් තමයි අජරාමර නිවන. මෙහෙදි නිවන් දැක්කගෙන මෙතනින් පරිනිර්වාණයටපත් වුණා මේ තල 31කින් එහා පැත්ත. මේ තල 31 උපදිනවා නම් එතන ජරා මරණ දුක නැද්ද? ආයෙන බ්‍රහ්මෙක් වුණා වෙලා වැඩක් තියනවද? අපි දියුණුද දියුණු මදි නේද බ්‍රහ්මෙක් වුණා කියන උසස් කියලා ඔබ හිතයි. මීට වඩා උසස් කියලා හිතයි. ආයි එන්නේ වෙනව ඒ මහා සැප විඳලා එන්නේ වෙනව මේ තලෙට. මේකේ තියෙන ගෙබ්බෙක් කිබ්බෙක් කියලා නිරේට එන්න වෙනවමයි. එම නිසා බුදුන් වහන්සේලා දහම් දෙසන්නේ නැහැ අතරමඟ හිර වෙන්න. ඔක්කොම සුද්ධ කරගන්න උගන්වනවා. දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝකවල උපදින්න නෙවි බුදුන් වහන්සේලා පහළ වෙන්නේ ඒක කියන්නේ නෙවි. දිව්‍ය ලෝකේ යන්න පුළුවන් පින් කරලා ඔබට. බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් දැහැන් වඩලා. රූපාවචර ධ්‍යාන සම්පatti උපදවල බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. හැබැයි භවයේ ඉවර ඒවයි කල්ප ගණන් සඳහන් කරන්නේ ඒකයි. කල්ප 4යි, කල්ප 3යි, කල්ප 2යි, කල්පයයි, කල්ප 8යි, කල්ප 4න් 3යි. ඔහොම කාලය සඳහන් කරන කල්ප කාලයි ඔහොම දේශනා කරන්නේ බ්‍රහ්මයන්ගේ ආවිස, දෙවියන්ගේ ආවිස. දැන් චාතුම් මහරජිකේ කියන්නේ අපිට මෙතනින් එහා පැත්තේ තියෙන තල 6න් පළවෙනි තලයේ චාතුම් මහරජිකේ අවුරුදු 95 ලක්ෂයක් ආවිසයි කියලා දේශනා කරනවා. දැන් 95 ලක්ෂය. 95 ලක්ෂය ගත වෙනකොට ගාලා දැන් මේ පැය ගත වුණා ඔබට දැනුණාද දැන්? දැනුනේ නැත්නම් ඒ දෙයියෝගේ කාලේ දැනෙන්නෙත් නැහැ. නොදැනී ඇවිල්ලා මැරෙනවා. බුදු වැඩන්නේ ඉතින්. වැඩක් තියනොත් මැරෙනවනේ. එහෙනම් ඔබ ජය ගන්න ඕන මරණේ නම් ඔබ එයින් එහෙට ඉපදෙන්නද ප්‍රාර්ථනා කරන්නේ අජරාමර නිවනද? අජරාමර නිවනට යන්න ඔබට කරන්න දෙන්නේ මොකද්ද? සංස්කාරයෙන් මිදෙන එක විතරයි. එච්චර සරලයි දහම. ඉතින් අපි මෙතෙක් අවබෝධ කරගත්ත දහම අපි මීට වඩා විස්තර ඉදිරියට කතා කරමු. ඔබට කතා කරන්න වෙනවා. මොකද අපි භවයට බය නිසා මේ හැම කෙනාම සසරෙන් බේරෙන්න ඕන නිසා මේ දහම ජීවමාන විය යුතුයි. ඉතින් අපි අද දවසේ සාකච්ඡා කළ ධර්ම කරුණු ඔබ සියලු දෙනාට අවබෝධ වෙත්තා. ඔබ සියලු දෙනාගේ සද්ධර්ම ඥාන බලවත් වෙත්තා. පෙර කලාව ඔබ තුළ සැඟවී ඇති සීල පුණ්‍ය ශක්තිය මෙතෙන් පටන් මතුවෙත්තා. ඒ මතුවෙන පුණ්‍ය බලයත් මේ ධර්ම ඥානෙත් එක්ක ඔබ සියලු දෙනා සාන්ත සුන්දර නිවෙනින් මේ පිනෙන්ම නිවීසනසෙත්තා. ඒ වගේම අපි සිහිපත් කරගත යුතුයි අපි මේ විදිහට සනසන්නට අපි වෙනුවෙන් ඇස්සිස් මස්ලේ මහ පොළොව වඩා දන් දුන් තරුවලට වැඩි ඇස් ධාතු හෙළපු සිව් මහා සාගර වැඩි ලේ ධාතු හෙළපු දීතරාගේ භාග්‍යවතුන් වහන්සේ පෙරම් පුරාදී කැපකිරීම කළා. සියලු බුදුන් වහන්සේලාම කැපකිරීම කළා. අනාගතයේ බුදු වෙන උතුමත් ඒ දෙයමයි කරන්නේ. එසේ මහා කැපකිරීමක් කරලා මේ ධර්ම අපට දේශනා කරේ. ඒ නිසා මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ජනිත වූ ශක්තිය උන්වහන්සේලාට ගෞරව පූජෝපහාරයක්